දැන් අපි කතා කරලා තියෙනවානේ. හරිද? අපි දැන් කතා කරලා තියෙනවා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ගත්තම යෙදවුම්. යෙදවුම් කියන්නේ මොනවද? ගනුදෙනුවා සිද්ධි කියලා අපි කතා කරා. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් කියලා ගන්න මොනවද? ගනුදෙනුවා සිද්ධි. මේ ගනුදෙනුවා සිද්ධි කියලා කිව්වම අපි ගනුදෙනු කියන්නේ මොනවද කියලා අපි ගනුදෙනු කියන්නේ මොනවද කියලා කිව්වා. අපි සිද්ධීන් කියන්නේ මොනවද කියලා කිව්වා. එතකොට ගනුදෙනුව කියන එක අපි ඉගෙනගෙන අවසන් කළා. මේ ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියන එක. ගනුදෙනුවක් කියලා කියන්නේ ව්‍යාපාරය සහ වෙනත් පරිබාහිර පාර්ශ්වයක් සමග අතේදුරි සම්පත් හෝමාරුවක් වෙනවා. හැබැයි ඒ සම්පත් හෝමාරුව මුදලින් අගය කරන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. ඒක තමයි අපි කිව්ව මොකද්ද? ගනුදෙනුව. දැන් මම සිද්ධීන් ගැන. සිද්ධීන් කොහොමද මේක කරකෙට? රයිට්. සිද්ධීන් ගැන කියන්න කලින් දරුවෙක් අහනවා ප්‍රශ්නයක්. ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක්. ඒක ගොඩක් අයට එන්න පුළුවන්. ප්‍රශ්නේ මෙන්න මේක හොඳට අහගෙන ඉන්න. සර් අපි ඉන්න ගෲප් එක අනුව තියෙන දවසට එන්න බැරි වුණා. වෙන ගෲප් එකක් තියෙන දවසට හරි එන්න පුළුවන්ද? මෙහෙමයි. පන්ති පටන් ගත්තම හැම ආයතනයකම යනවා පන්ති දෙකක්. හරිද? පන්ති දෙකක් යනවා. එකක් පළවෙනි පාඩමේ මේ යන තැන ඉඳන් යන පන්ති ඉස්සරහට මෙහෙම පළවෙනි පාඩමේ ඉඳන් මෙහෙම පන්තියක් යනවා. මුලින් ඉඳන් යන එක. අනිත් පන්ති යන්නේ තුන්වෙනි පාඩමේ ඉඳන්. එතකොට ඕගොල්ලන්ට පන්තිය තියෙන දවසට උදාහරණ ඕගොල්ලෝ 3 4 ගෲප් දෙකට වෙනම පන්තියක් වැටෙන්නේ. මොකද ඕගොල්ලෝ මුල. හැබැයි ගෲප් 1 එකටයි ගෲප් 2 එකටයි වැටෙන්නේ වෙනම දවසක්. ඒගොල්ලන්ට යන්නේ තුන්වෙනි පාඩමේ. ඒතර ඕගොල්ලෝ අතර ગેප් එකක් තියෙනවා. හරිද? ඕගොල්ලෝගේ පන්තිය තියෙන දවසට ඕගොල්ලන්ට එන්න බැරි වුණාම ආවෙ නැති වුණොත් යම් කිසි හේතුවක් නිසා ඔයාට අනිත් පන්තියට ඇවිල්ලා තේරුමක් නැහැ. නැත්නම් කට්ටිය හිතනවා නේද ගෲප් 1 ගෲප් 2 කියලා දාපුවම පළවෙනි එකට එන්න බැරි වුණොත් මම ඊළඟ එකට එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිතනවා. නෑ එහෙම බෑ. එහෙම බෑ. හේතුව මේ පන්ති දෙකේ උගන්වන්නේ පාඩම් දෙකක්. ඒ නිසා පළවෙනි දවසේ ඔයාට එන්න කියන දවසේ එන්න ඕනේ හේතුව පන්ති වලට ගන්න පුළුවන් ඕගොල්ලෝ හොඳටම දන්නවා 150ක ප්‍රමාණය. පන්තියෙන් 150යි දාන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි 100ක් දාන්න පුළුවන් පන්තික ළමයි 50යි දාන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයා කොච්චර අපේ ඔන්ලයින් පන්තියාවත් තේරුමක් නැහැ. පළවෙනියටම පටන් ගන්න දවසේදී මං කියවන මං ඇප්ලිකේෂන් එකක් පුරවනවා කියලා. ඒ සම්පූර්ණ කරන ඇප්ලිකේෂන් එකේ ඔයාට දාන්න වෙනවා නම්බර් එකක්. ඇප්ලිකේෂන් නම්බර් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එකේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට අනුව ඔයාව අපි ලියාපදිංචි කරනවා. ආයතනය ඇතුලේ පළවෙනි දවසේම. එතකොට පළවෙනි දවසේ හිතන්නකො අපේ හෝල් එකේ දාන්න පුළුවන් ළමයි 100න් 150 කියන්නේ ළමයි 50න දාන්න පුළුවන්. එතකොට ළමයි 50ක් දාන්න පුළුවන් එකේ ළමයි 50න් පළවෙනි දවසේ පන්තිය පටන් ගන්න දවසේ ආපුවම 1 2 3 4 ඔක්කොම එකතු කරලා බලනකොට ළමයි 50 පන්ති ටික හැදුනොත් ආය අලුතෙන් ළමයිට එන්න බැරි වෙනවා. සමහරට අලුතෙන් ළමයිකුත් නෙමෙයි අපේ පන්තියට ආපු දරුවෙටම එන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. ඒකයි කිව්වේ පොදුවේ හැමෝම මේ ආරම්භක දවසේ එන්න. එදාට එන්නේ එදාට ඇවිල්ලා තමන්ගේ ලියාපදිංචි සහතික කරගන්න. මොකද ඔයා ඔන්ලයින් එකට ආවට තාම ඔයා ආයතනය අපි ලියාපදිංචි කරගෙන නැහැ හරියට. මොකද අපි මේක තහවුරු කරගන්න ඕනේ. මොකද ආයතනයට ගන්න පුළුවන් 150යි කියලා කියනවනේ. ඒතර පළවෙනි දවසේ ගෙන්නලා මම මේ වැඩ ප්ලෑන් ඔක්කොම එදාට හදා ගන්න ඕන ඕගොල්ලොත් එක්ක. ඒ නිසා හොඳට මතක තියාගන්න පළවෙනි දවසේ අනිවාර්යෙන් මෙන්න ඇවිල්ලා ඔයා හොඳට අහගෙන ඉන්න මං කියන ටික එදාට ආගෙන ඉඳලා ඔයාට සහභාගී වෙන්න පුළුවන් පන්තිය මොකක්ද කියලා ඔයා එදාට තීරණය කරන්න. ඒ කියන්නේ ඔයාට කවද කීයට තියෙන පන්තියට දෙන්න වෙන්නේ කියලා තීරණය කරන්න. ඊට පස්සේ ඔය ගැටලු ඔක්කොම ඉවරයි. පැහැදිලිද? රයිට්. මම එනවා පාඩමට සිද්ධීන් ගැන කියන්න. සිද්ධීන් කියලා කියන්නේ සිදුවීම. අන්න අපිට වහිනවා. අන්න සර්ට උණ ගැනිලා. අන්න ළමෙක් ප්‍රශ්නයක් ඇහුවා. අන්න බෝඩ් එක ගාව බල්බ් එක පිච්චිලා ඒ පැත්තේ එළිය නැහැ ප්ලාස්ටර් එක පිච්චිලා එළිය නැහැ සර් ඒ නිසා එක පැත්තක අදී ගන්නේ. දැන් ගෙදරට රස කරලා කියනවා. අද බෝඩ් එකේ පැත්තක විතරනේ සර් ලිව්වේ අර පැත්තේ ප්ලාස්ටර් එක පිච්චිලාලු. ඔව් මේ ගොඩ දවසකින් පන්ති කරන්නේ දන්නේ. ඒක සිදුවීම. ඒක සිදුවීම. අන්න සර්ට උණ ගැනලා හරි අමාරුයි හිටියේ. කෙන්දිරි ගගා ඉගෙනුවද?
ඒක සිදුවීම. මේමයි මම වගකීමක් බාරගත්තොත් මම නොමැරී හිටියොත් ඒ වගකීම ඉෂ්ට කරන හොඳේ මේ චූටි අසනීපයා ඊට වඩා අසනීප වෙලා පන්තිවලට ගිහිල්ලා උගන්වලා තියෙනවා දවස් 30 බෙහෙත් බිබී. ඒ නිසා මේ වගකීම මේ විදිහට ඉෂ්ට කරන බය වෙන්න එපා. අන්න සර්ට අද උණ ගැල්ල බොහොම අමාරු ඉගැන්වුවා. අන්න සිදුවීම. අන්න අපිට වහිනවා. අන්න අපිට වහිනවා. ඒව සිදුවීම. හරිද? ඒව සිදුවීම. ඒ නිසා පුතේ මයික් ඔෆ් කරගෙන ඉන්න ක්ලාස් එකේ ඉන්නකොට හොඳේ. චුට්ට බලන්න ඒවා. අන්න දැන් ඔය ළමෙක් මයික් එකක් ඔෆ් කරගෙන. සිදුවීම. ඒක ගනුදෙනුවක් වෙන්න බෑනේ. ඇයි ගනුදෙනුවක් වෙන්න බැරි? ගනුදෙනුවක් වෙන්න නම් අපි ඒ ළමයට සල්ලි දීලා කියන්න ඕනේ. ඔබ මයික් එක ඔෆ් කරගන්නේ කියලා සල්ලි දෙන්න. එහෙම උන්නේ නැහනේ. ඒක සිදුවීම. සමහරට ඒ ළමයා දන්නේ නැහැ ඌගේ මයික් එක ඔෆ් වුණා. මේ ඔන් වෙලා කියලා දන්නේ නැහැ. දැන් ඌගේ මම ඔෆ් කරා කියලා ඌ දන්නේ නැහැ. ඉතින් සිදුවීමන්නේ. මම ප්ලෑසර් එකට සල්ලි දීලා කිව්වද උඹ පිච්චියන් කියලා? මම ප්ලෑසර් එකට සල්ලි දීලා කිව්වද මේ උඹ පිච්චියන්? නෑ එහෙම කිව්වේ නෑ. නෑ උඹ පිච්චියන් කියලා කිව්වේ නෑ. ඌ එක පිච්චිලා. සමහර අය කියනවනේ බල්බ් එක ගහලා ගියා කියලා. එහෙම ගහලා ගිහිල්ලා. දැන් තුවාලයි. මේ සිද්ධීන් අන්න වහිනවා. අපි සල්ලි දුන්නද? අපි ගනුදෙනුවක් කළාද? අනේ වහින්න මෙහෙමයි අපි වට මෙච්චර ගෙවනවා කියලා. නෑ සිද්ධීන්. සිද්ධීන් මේවා සිතුවීම්. අන්න බස් එකක් හැප්පිලා. අන්න ලයිට් කණුවක් කඩන් වැටිලා. අන්න අපේ කාර් එක හැප්පිලා. අන්න අපේ ව්‍යාපාරේ මෝටර රථේ හැප්පිලා. අන්න අපේ ව්‍යාපාර සේවක උද්ඝෝෂණයක එකෙක් වහල් උඩ නැගලා ඉල්ලීම් කරනවා. එකෙක් වහල් උඩ නැගලා ඉල්ලීම් කරනවා අවුරුදු 60 65 වෙනකම් විශ්‍රාමික කාලේ ඉන්න බෑ අවුරුදු 55 යන්න ඕනේ. අලුත් සේවකින් බඳවා ගන්න අවුරුදු 65 වෙනකම් මේකේ läගලා ඉන්න බෑ කියලා උද්ඝෝෂණය කරන සේවක වහල් උඩ නැගලා. ඒ සිද්ධීන්. මේව සිද්ධීන්. මගේ දරුවෝ සිද්ධියකයි ගනුදෙනුවකයි වෙනස මොකද්ද? ගනුදෙනුවක් නම් සම්පත් උවමාරුවක් වෙනවා. සිද්ධියකදී සම්පත් උවමාරුවක් වෙන්නේ නැහැ. හැබැයි සිද්ධියකදී එක දෙයක් වෙනවා. ඒ තමයි ව්‍යාපාරේ ක්‍රියාදාමයට නැත්නම් ව්‍යාපාරේ ක්‍රියාකාරීත්වයට නැත්නම් ගිණුම් කරන ක්‍රියාවලියට නැත්නම් ගිණුම් කරන ක්‍රියාදාමයට සිද්ධීන් වලින් බලපෑමක් වෙනවා. දැන් ගනුදෙනු වලින් කොහොමත් බලපෑමක් වුණානේ. ගනුදෙනු වලින් කොහොමත් අපිට බලපෑමක් වුණානේ. ගනුදෙනු වලින් අනිවාර්යෙන් බලපෑමක් වුණා. දැන් සිද්ධි වලින් වෙන්නේ බලපෑමක් වෙනවා. හැබැයි අපි සල්ලි දීලා කරව ගන්න එක නෙමෙයි. ගනුදෙනුවකදී සල්ලි දීලානේ කරව ගන්න. සිද්ධියකදී සල්ලි දීලා කරන්නේ නැහැ. සමහර සිදුවීම් තියෙනවා. දැන් හැම සිද්ධියකින්ම බලපෑමක් වෙනවා. හැම සිද්ධියකින්ම බලපෑමක් වෙනවා. සමහර සිද්ධි තියෙනවා ඒවා මුදලින් අගය කරන්න පුළුවන්. වටිනාකම කීයද කියලා රුපියල් වලින් මනින්න පුළුවන්. දැන් උදාහරණ මේ අපේ ව්‍යාපාරේ මෝටර රථය හැප්පුණා කිව්වම අනුතරකට ලක් වුණා කිව්වම ඒ මෝටර රථේ යථා තත්ත්වයට පත් කරන්න යථා තත්ත්වයට පත් කරනවා කියන්නේ තිබ්බ විදියට හදන්න එපා. එහෙම තිබ්බ විදියට හදන්න යථා තත්ත්වයට පත් කරන්න යන වියදම කොච්චරද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. යථා තත්ත්වයට පත් කරන්න යන වියදම කොච්චරද ගණනය කරන්න පුළුවන්. අන්න මුදලින් ගණනය කරා. ඒ යම් සිදුවීමක් වුණා. මොකද සිදුවීම මෝටර රථයේ අනතුරට ලක් වුණා. ඒ අනතුරට රත් වූ මෝටර රථයෙන් අපිට සිදු වූ අලාභය හදන්න යන වියදම කියන්නේ අපිට වෙච්ච පාඩුවනේ. ඒ පාඩුව කීයද කියලා ගණනය කරන්න පුළුවන්. අන්න සමහර සිද්ධි තියෙන මුදලින් අගය කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරයේ සේවකයෙක් අවුරුදු 65 වෙනකන් ඉන්න බෑ විශ්‍රාම යන්න පෙන්ෂන් යන්න. උට අවුරුදු 55 යන්න ඕනේ. අලුතෙන් එන සේවකින්ට ඉඩ දෙන්න. මේකට බඳවා ගන්න කියලා එකෙක් වහල් උඩ නැගලා උද්ඝෝෂණය කරනවා. මේකෙන් මොකද්ද වෙන බලපෑම? මේකින් වෙන බලපෑම ගණනය කරන්න බෑ මුදලින්. ගණනය කරන්න බෑ අපිට. යම් සිදුවීම. හරිද? පාරේ ව්‍යාපාරයේ ඉදිරියෙන් උද්ඝෝෂණයක් යනවා දැන්. අපිට ඒකෙන් වෙන බලපෑම ගණනය කරන්න බෑ. මෙන්න මෙහෙම සමහර සිද්ධීන් තියෙන මුදලින් අගය කරන්න පුළුවන්. ඒ වගේම සමහර සිද්ධීන් තියෙන ඒවා අපිට මුදලින් අගය කරන්න බෑ.
එතකොට අපි ගිණුම් කරන ක්‍රියාදාමයේදී සිද්ධීන් විදියට පාවිච්චි කරන්න මුදලින් අගය කරන්න පුළුවන් ඒවා විතරයි. එතකොට මුදලින් අගය කරන්න බැරි සිද්ධීන් අපි ගන්නවද? මුදලින් අගය කළ නොහැකි මුදලින් අගය කරන්න බැරි සිදුවීම් අපි ගන්නවද ගිණුම් කරණයේදී යෙදවුම් විදියට? නැහැ. අපි ගිණුම් කරණයේදී යෙදවුම් විදියට ගන්නෙ නැහැ මුදලින් අගය කළ නොහැකි ඒවා. මුදලින් අගය කළ නොහැකි ඒවා මුදලින් අගය කළ නොහැකි ඒවා අපි ගිණුම් කරන යෙදවුම් විදියට ගන්නෙ නැහැ. අපි ගිණුම් කරන යෙදවුම් විදියට ගන්නෙ හැම වෙලාවෙම මොනවද? මුදලින් අගය කළ හැකි ඒවා. අපි ගිණුම් කරන යෙදවුම් විදියට ගන්නෙ හැම වෙලාවෙම මොනවද? මුදලින් අගය කළ හැකි ඒවා. හැකි සිද්ධි. එතකොට මේ මුදලින් අගය කළ හැකි සිද්ධි වුණත් මං කියවනේ බලපෑම් දෙකක් තියෙනවා කියලා. සමහර බලපෑම් තියෙනවා ධනාත්මකයි. ධනාත්මක කියන්නේ අපිට වාසි. සමහර බලපෑම් තියෙනවා ඍණාත්මක. ඒ කියන්නේ අපිට අවාසි. හරිද? දැන් ඔය වෙන සිද්ධි වර්ග දෙකක් අපි දකිනවා. සමහර සිද්ධි දැන් මම මේ කතා කරන සිද්ධි මොනවද? මුදලින් අගය කළ හැකි සිද්ධි. බලපෑම මුදලින් අගය කළ හැකි. මේ කතා කරන සිද්ධිය නැත්නම් මේ කතා කරන සිද්ධිය බලපෑම මුදලින් අගය කළ හැකි වෙන්න ඕන. මුදලින් අගය කළ හැකි වෙන්න ඕන. මේ සිද්ධිය මුදලින් අගය කරන්න රුපියල් වලින් ගණනය කරන්න පුළුවන් වෙන්න. හරිද? මේ සිද්ධිය මුදල් වලින් ගණනය කරන්න එහෙම නැත්නම් රුපියල් වලින් ගණනය කරන්න පුළුවන් වෙන්න. අපි ඒතකොට කියන්නේ මොකද්ද? සිද්ධිය. එතකොට මේ කියන සිද්ධිය වර්ග දෙකක් අපි දකිනවා. එකක් ධනාත්මක බලපෑමක් සහිත සිදුවීම. ඒ කියන්නේ අපිට වාසියක් ගෙනල්ලා දෙන සිදුවීම. දෙක ඍණාත්මක බලපෑමක් කරන සිදුවීම. ඒ කියන්නේ අපිට අවාසියක් ගෙනල්ලා දෙන සිදුවීම. ඒතර සිදුවීම් වල අපි කොටස් දෙකක් දකිනවා. එකක් අපිට ධනාත්මක බලපෑමක් ගෙනල්ලා දෙන සිදුවීම්. දෙක අපිට ඍණාත්මක බලපෑමක් ගෙනල්ලා දෙන සිදුවීම්. හරිද? එතකොට මේ ධනාත්මක බලපෑමක් ගෙනල්ලා දෙන සිදුවීම් කියන්නේ අපිට වාසි සහගත සිදුවීම්. හිතන්න කුරුණෑගල නගරේ රෙදි කඩ දෙකක් තියෙනවා. නගරෙටම තියෙන රෙදි කඩ දෙකයි. එකක් මගේ එකක් තව කෙනෙක්ගේ. අපි දෙන්නගේම රෙදි කඩ දෙක තියෙනවා. එකක් මගේ අනිත් එක අනිත් කෙනාගේ. අනේ හදිසියේ ගින්නක් ඇති වෙලා අනිත් කෙනාගේ රෙදි කඩේ සම්පූර්ණම ගිනි අරගෙන. දැන් එයා ඒ රෙදි කඩේ ආය යථා තත්ත්වයට ගන්න ඕවා ගොඩනැගිලි පාට කරගෙන කඩේට බඩු දාගෙන ඔය ඔක්කොම කරගෙන ඉන්න එයාට මාසයක් දෙකක් අවම යනවා. ඒ යන මාසේ දෙක කාලය තුල කුරුණෑගල මිනිස්සු රෙදි අඳින්න ඕනනේ, ඇඳුම් අඳින්න ඕනනේ. එතකොට මේ මිනිස්සු ඇඳුම් ගන්න ඕනේ නැද්ද? ගන්න ඕනේ. එතකොට මේ මිනිස්සු ඇඳුම් ගන්න ඉන්න ඕන කොහෙටද? මගේ ව්‍යාපාරෙට. මගේ ව්‍යාපාරෙට කලින් ආපු අය කොහොමත් එනවා. අරයාගේ ව්‍යාපාරයට ගන්න ගිහපු අයට ඒක නෑනේ දැන්. ඒ නිසා ඒගොල්ලෝ හැරිලා මගේ එකට එනවා. දැන් ධනාත්මක සිදුවීම. අපිට ධනාත්මකයි. හැබැයි අරයට ඍණාත්මකයි. එයාට පාඩුවක් වෙනවා, එයාට අවාසියක් වෙද්දී අපිට වාසියක් වෙනවා. ඒතර අපිට වාසි ගෙනල්ලා දෙන බලපෑම් තියෙනවා. සිද්ධීන්. අපිට වාසි සහගත සිද්ධීන්, ඒ කියන්නේ ධනාත්මක සිද්ධීන් අපි ගිණුම් කරණයේදී යෙදවුම් විදියට ගන්නෙ නැහැ. සිද්ධීන් වලදී යෙදවුම් විදියට ගන්න සිද්ධීන් වලදී යෙදවුමක් විදියට ගනිද්දී අපිට ධනාත්මක බලපෑමක් කරන එහෙම නැත්නම් අපිට වාසියක් ගෙනල්ලා දෙන සිදුවීම් අපි ගන්නෙ නෑ යෙදවුම් විදියට. හොඳට මතක තියාගන්න. මොකද අපිට වාසියක්නේ. වාසියක් ගෙනල්ලා දෙන තැනක අලුතෙන් කතා කරන දෙයක් නෑ. නිසා අපි වාසියක් ගෙනල්ලා දෙන සිද්ධීන් ගැන කතා කරන්නේ නෑ. අරූගේ කඩේ ගිනි ගත්තම අපේ කඩේට එන්නත් පුළුවන් බඩු ගන්න නොඑන්නත් පුළුවන්. හරිද? උගේ කඩේ ගිනි ගත්තා කියලා අපිට අවුලක් නෑ. පාරේ යනකොට වාහනයක් කැපුණා කියලා ඒකෙන් අපිට අවුලක් නෑ. මං කියන්නේ ඒකේ අපිට බලපෑමක් වෙනවා, ධනාත්මක එකක් වෙන්න පුළුවන්. සමහරවිට බලපෑමක් නොවෙන්නත් පුළුවන්. අපි ගණන් ගන්න නැහැ කියලා කියන්නේ. හැබැයි අපිට ඍණාත්මක සිද්ධි කියලා දෙයක් තියෙනවා. අපිට අවාසි ගේන ඒවා. ව්‍යාපාරයට අවාසි ගේන දේවල්.
ව්‍යාපාරයේ මෝටර රථය අනතුරකට ලක් වෙනවා. ව්‍යාපාරේ භාණ්ඩ තොගයක් කල්ලිකුත් වෙලා. කඩේ තිබ්බ බඩු වගේක් කල්ලිකුත් වෙලා දැන් විකුණ ගන්න බෑ. අන්න අපිට සිදුවන අවාසිදායක සිදුවීම. හරිද? අපි රුපියල් 50ට ගත්ත බඩු අපි රුපියල් 50ට විකුණන්නම් කියලා ගෙනාපු බඩු දැන් කියනවා රුපියල් 40ට විකුණන්න කියලා රජයෙන්. රජයෙන් පාලන මිලක් ගෙනල්ලා. රජයෙන් පාලන මිලක් ගෙල්ලා කියනවා රුපියල් 40ට විකුණන්න කියලා. දැන් අපි 50ට ගත්තේ. 50ට වඩා වැඩි ගානකට විකුණලා ලාභ ගන්න. දැන් රජයෙන් කියනෝනේ 40ට විකුණන්න කියලා. දැන් ඒතර අපිට පාඩු පිට විකුණන්න වෙනවනේ. විකුණන්නේ නැත්නම් මොකද කරන්නේ? රජයෙන් ඇවිල්ලා ඒව රජයට අයිති කරගන්නවා. රජය අපිට 40 ගානක වෙලා යනවා. අපිට පාඩුයි. අන්න අවාසි සහගත සිදුවීම් අපිට ඍණාත්මක බලපෑමක් කරන සිදුවීම්. අපි ගිනුම් කරණී යෙදවුම් විදියට භාවිතා කරන්නේ අපි ගිනුම් කරන ක්‍රියාවලියේදී යෙදවුම් විදියට පාවිච්චි කරන්නේ මෙන්න මේ අවාසි සහගත සිදුවීම් අපිට අවාසියක් ගෙනල්ලා දෙන සිදුවීම්. එනිසා මතක තියාගන්න සිද්ධීන් අපි දකිනවා ධනාත්මක බලපෑමක් සහිත සිදුවීම් සහ ඍණාත්මක බලපෑමක් සහිත සිදුවීම් කියලා. අපි ඔගෙන් ධනාත්මක බලපෑමක් සහිත සිදුවීම් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඍණාත්මක බලපෑමක් ගේන සිදුවීම් ගැන විතරයි. ඉතින් මෙන්න මේ ඍණාත්මක බලපෑමක් ගේන සිදුවීම් ව්‍යාපාරයක පවතින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් අභ්‍යන්තර සිද්ධීන්. අභ්‍යන්තර සිද්ධීන් කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ සිදුවන සිද්ධීන්. අපේ ව්‍යාපාරයේ ඇතුලේ සිදුවන සිද්ධීන්. අනිත් සිද්ධීන් වර්ගයට අපි කියනවා බාහිර සිද්ධීන්. බාහිර සිද්ධීන් කියන්නේ අපේ ව්‍යාපාරයෙන් පිටත සිදුවන සිද්ධීන්. ඒතර ව්‍යාපාරවල සිද්ධීන් ධනාත්මකයි ඍණාත්මකයි කියලා මම කිව්වා. මං කිව්වා ධනාත්මකයේ ගැන අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඍණාත්මකයේ ගැන. ඒතර ඍණාත්මක සිද්ධීන් තියෙනවා ඒවා අවාසි. මෙන්න මේ ඍණාත්මක සිද්ධීන් අභ්‍යන්තර සිද්ධීන් සහ බාහිර සිද්ධීන් කියලා අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ සිද්ධීන් වල කොටස් දෙකක් තියෙනවා. එකක් අභ්‍යන්තර සිද්ධීන් අනිත් එක බාහිර සිද්ධීන් කියලා. මේ අභ්‍යන්තර සිද්ධීන් සහ මේ බාහිර සිද්ධීන් වල අභ්‍යන්තර සිද්ධීන් වල ධනාත්මක ඍණාත්මක කියන දෙකම තියෙනවනේ. මොකද බලපෑම් දෙකක් තියෙනවා කියවනේ ධනාත්මක ඍණාත්මක. ඒතර අභ්‍යන්තර සිද්ධීන් වල ධනාත්මක ඍණාත්මක දෙකම තියෙනවා. අපි කතා කරන්නේ ඍණාත්මක විතරයි. බාහිර සිද්ධීන් වල ධනාත්මක ඍණාත්මක දෙකම තියෙනවා. අපි කතා කරන්නේ ඍණාත්මක විතරයි. එන්නකො නිබන්ධනයේට හැමෝම. එන්නකො නිබන්ධනයේට. හරිද? බලන්න එකේ තියෙනවා සිද්ධීන්. ව්‍යාපාර ඒකකයේ කෙරෙහි බලපාන එම බලපෑම හේතුවෙන් වත්කම් හිමිකම් හෝ වෙනත් බැඳීම් වල මුදලින් මැනිය හැකි වෙනසක් ඇතිවීමට තුඩු දෙන සිදුවීම් මෙයින් අදහස් වේ. අපි වත්කම් හිමිකම් කියන ඒවා ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ. මෙම සිද්ධීන් අභ්‍යන්තර සහ බාහිර ලෙස කොටස් දෙකකට බෙදිය හැක. අභ්‍යන්තර සිද්ධීන්. ලියන්න අභ්‍යන්තර සිද්ධීන් යටතේ ලියන්න එක යටතේ නෝට් එකක්. ලියන එක යටතේ ව්‍යාපාරය තුල සිදුවන යම්කිසි සිදුවීමක් 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 අභ්‍යන්තර සිද්ධීන් ලෙස හැඳින්වේ. අභ්‍යන්තර සිද්ධීන් ලෙස හැඳින්වේ. අභ්‍යන්තර සිද්ධීන් ලෙස හැඳින්වේ.
අභ්‍යන්තර සිද්ධීන් ලෙස හැඳින්වේ. අභ්‍යන්තර සිද්ධීන් ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න. මෙම සිදුවීම් ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට මෙම සිදුවීම් ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට ධනාත්මක හෝ ඍණාත්මක ලෙස ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාකාරීත්වයට ධනාත්මක හෝ ඍණාත්මක ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. ධනාත්මක හෝ ඍණාත්මක ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. ධනාත්මක හෝ ඍණාත්මක ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. නමුත් අප ගිණුම් කරණයේදී යෙදවුම් ලෙස හඳුනා ගනු ලබන්නේ ඍණාත්මක බලපෑමක් සහිත සිදුවීම්ය. ගිණුම් කරණයේදී යෙදවුම් ලෙස හඳුනා ගනු ලබන්නේ ඍණාත්මක බලපෑමක් සහිත සිදුවීම්ය. උදාහරණ ව්‍යාපාරයේ භාණ්ඩ තොගයක් රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක්. එහෙම ලියන්න. උදාහරණයක්. ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් ගිනි ගැනීම. ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් ගිනි ගැනීම. ඒක අපේ ව්‍යාපාරය ඇතුළේ ප්‍රශ්නයක් නේ. ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් ගිනි ගැනීම. තව උදාහරණයක් ලියන්න ඉඩ තියෙන විදියට පහලින් තරුවක් දාලා හෝ කමා දාලා හෝ ලියාගෙන ඉඩ තියෙන විදියට තව එකක්. රුපියල් 50000ක තොගයක් කල් ඉක්ුත් වී පැවතීම. රුපියල් 50000ක තොගයක් කල් ඉක්ුත් වී පැවතීම. කල් ඉක්ුත් වෙලා අය විකුණන්න බෑ. පාඩුයි අපිට. වීසි කරන්න තමා වෙන්නේ. රුපියල් 50000ක තොගයක් කල් ඉක්ුත් වී පැවතීම. හරිද? රයිට්. අපි එනවා බාහිර සිද්ධීන් වලට. ලියා ගන්න බාහිර සිද්ධීන් යටතේ. බාහිර සිද්ධීන් යටතේ ලියන්න.
ව්‍යාපාරයෙන් පරිබාහිර පරිසරයේ ව්‍යාපාරයෙන් පරිබාහිර පරිසරයේ ව්‍යාපාරයෙන් පරිබාහිර පරිසරයේ ව්‍යාපාරයෙන් පරිබාහිර පරිසරයේ සිදුවන සිදුවීම් මින් අදහස් කරන අතර ව්‍යාපාරයෙන් පරිබාහිර පරිසරයේ සිදුවන සිදුවීම් මින් අදහස් කරන අතර 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 එම සිද්ධීන් වලින් එම සිද්ධීන් වලින් එම සිද්ධීන් වලින් ව්‍යාපාරයේ ගිනුම් කරන ක්‍රියාකාරීත්වයට එම සිද්ධීන් වලින් ව්‍යාපාරයේ ගිනුම් කරන ක්‍රියාකාරීත්වයට එම සිද්ධීන් වලින් ව්‍යාපාරයේ ගිනුම් කරන ක්‍රියාකාරීත්වයට ඇති කරන ඍණාත්මක ඇති කරන ඍණාත්මක ඇති කරන ඍණාත්මක බලපෑම ඇති කරන ඍණාත්මක බලපෑම පමණක් ඇති කරන ඍණාත්මක බලපෑම පමණක් අප ගිනුම් කරණයේදී යෙදවුම් ලෙස හඳුනා ගනු ලබයි. යෙදවුම් ලෙස හඳුනා ගනු ලබයි. හරිද? උදාහරණ ලියන්න. ව්‍යාපාරයේ විසින්
ව්‍යාපාරයේ විසින් රුපියල් 50ට මිලදී ගත්ත භාණ්ඩ තොගවලට ව්‍යාපාරයේ විසින් රුපියල් 50ට මිලදීගත් භාණ්ඩ තොගවලට ව්‍යාපාරයේ විසින් රුපියල් 50ට මිලදීගත් භාණ්ඩ තොගවලට රුපියල් 50ට මිලදීගත් භාණ්ඩ තොගවලට රජය විසින් රුපියල් 40ක රජය විසින් රුපියල් 40ක පාලන මිලක් 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 නීතිගත කිරීම පාලන මිලක් නීතිගත කරනවා. එතකොට අපි දැන් තේරෙනවනේ කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ මේ ඇති තරම් ප්‍රවෘත්ති වලට අහලා තියෙනවනේ, පත්තරවල, Facebook වල දැකලා තියෙනවනේ. අපි 50ට ගත්ත භාණ්ඩේ රජය කියනවා 40ට විකුණන්න කියලා. පාරිභෝගිකයාට සාධාරණයක් කරන්න ඕනේ කියලා. එතකොට අපි ව්‍යාපාරිකයා 50ට ගන්න භාණ්ඩය 40ට විකුණන්න කියලා රජය කිව්වම එතනදී පාරිභෝගිකයා සාධාරණයට ලක් වුණාට තනිකර අසාධාරණ ලක් වෙන්නේ කවුද? ව්‍යාපාරිකයා. මොකද ව්‍යාපාරිකයා රුපියල් 50ක් වියදම් කරලා ගන්න භාණ්ඩේ 40කට විකුණන්න කියන්නේ. ව්‍යාපාරිකයට එතනම රුපියල් 10ක් පාඩු. තව එකක් ලියන්න. තව සිද්ධියක්. රජය විසින් පැවති 110ක ව්‍යාපාරික බද්ද රජය විසින් පැවති 110ක ව්‍යාපාරික බද්ද. දැන් ඇත්තටම 110 නෙමේ බද්ද හොඳේ. මම නිකන් කියන්නේ මේ පැහැදිලි කරගන්න නෝට් එකට ඕන නිසා මේ දෙන්නේ හොඳේ. ඔක උපකල්පනය කරලා දාන නිකන් ඔය හිතලා දාන එකක් හොඳේ. රජය විසින් පැවති 110ක ව්‍යාපාරික බද්ද 115ක් බවට පත් කිරීම. ඒ කියන්නේ බද්ද වැඩිපුර ගන්නවා. 110 ගත්ත එක දැන් 115 ගන්න ඕන. 115ක් බවට පත් කිරීම. හරිද? රයිට්. හරි. එන්න ඊළඟ පිටුවට ගිණුම් කරන ක්‍රියාවලිය. මේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ අපි අර කිව්ව යෙදවුම අපි දැන් ගිණුම් කරන යෙදවුම් කියලා කිව්වනේ. අපි යෙදවුම් තමයි දැන් කතා කළේ. ගනුදෙනුවා සිද්ධීන් කියලා කියන්නේ යෙදවුම් වලට. අපි කිව්වා ගනුදෙනු කියන්නේ මොනවද? සිද්ධීන් වල අපි ගන්නවා කිව්වේ අභ්‍යන්තර බාහිර වේවා. හැබැයි ව්‍යාපාරයට ඍණාත්මක බලපෑමක් කරන මෙන්න මේගොල්ලෝ විතරයි අපි ගන්න කිව්වා. යෙදවුම් විදියට. මෙන්න මේ යෙදවුම් අපි යම්කිසි ක්‍රියාකාරීත්වයකට යොදවන්න. අපි කියනවා ක්‍රියාවලිය කියලා.
ක්‍රියාවලිය. මේකට අපි කියනවා ගිනුම් කරන ක්‍රියාවලිය කියලා. මොකද මේක වෙන ක්‍රියාවලියක් නෙමෙයිනේ. මේක ඇවිල්ලා ගිනුම් කරණය කරන ක්‍රියාවලිය. මේ ගිනුම් කරන ක්‍රියාවලියෙන් පස්සේ අපිට එනවා මොකද්ද? අපි ඔය කියන නිමැවුම. අපි නිමැවුම පස්සේ කතා කරමු. අපි දැන් කතා කරමු මොකද්ද? ගිනුම් කරන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? ගිනුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාපාරේ තියෙන ගිනුම්කරණය කරන විදිහ. පියවරෙන් පියවර. දැන් උඩ තට්ටුවට යන්න පළවෙනි පඩිය, දෙවන පඩිය, තුන්වන පඩිය කියලා පියවර තියෙනවානේ. අන්න ඒ වගේ. ගිනුම් කරන ක්‍රියාවලිය පළවෙනි පියවර තමා ගනුදෙනුවා සිද්ධීන් හඳුනා ගැනීම. හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියලා කියන්නේ ඒ ගනුදෙනුව හෝ ඒ සිද්ධිය අපේ ව්‍යාපාරයට නැත්නම් අපි මතකද ඉගෙන ගත්තා ගිනුම් කරන ඒකකය කියලා. අපි වැඩ කරන තැනට අපි කතා කරන ගිනුම් කරන ඒකකයට ව්‍යාපාර ඒකකයට මම සරලව කිව්වේ අපේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනුවක්ද නැද්ද කියලා මුලින්ම හඳුනා ගන්න. අපේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනුවක්ද? අපේ ව්‍යාපාරේ සිදු වෙච්ච එකක්ද මේක? අපේ ව්‍යාපාරේ සම්බන්ධ වෙච්ච ගනුදෙනුවක්ද මේක? ඒක නිශ්චිතවම හඳුනා ගන්න ඕන මුලින්ම. ඒ කියන්නේ අනුන්ගේ ලබ්බවල් අපිට වැඩා නෑ, අනුන්ගේ ගනුදෙනුව අපිට වැඩා නෑ. ඒ කියන්නේ ඔය කියන්නේ අනුන්ගේ ගනුදෙනුව අපිට මොකටද ළමයි? අපි අපේ වැඩ ටික කරගමුකෝ. ඕකනොයි කියන්නේ. එහෙනම් පළවෙනි පියවර මොකද්ද? ගනුදෙනුවා සිද්ධි හඳුනා ගැනීම. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට අදාළද නැද්ද කියලා හඳුනා ගන්න. දෙක මැනීම. මැනීම කිව්වේ ඔය හඳුනා ගන්න ගනුදෙනුව හෝ සිද්ධිය අපේ ව්‍යාපාරයට අදාළද කියලා හඳුනා ගන්න. දැන් සිද්ධියක් නම් ඒකේ බලපෑම ඍණාත්මක වෙන්න ඕනේ. ඒවා එහෙම හඳුනා ගන්න. හඳුනාගෙන බලන්න මනින්න. මැනීම කියලා කියන්නේ රුපියල් කීයක් වටිනවද? මොකද අපි යෙදවුම් විදියට භාවිතා කරන ගනුදෙනුව යෙදවුම් විදියට භාවිතා කරන සිද්ධිය සෑම අවස්ථාවකදීම 100%ක්ම මුදලින් අගය කළ හැකි ඒවා වෙන්නේ. මුදලින් අගය කළ ගනුදෙනුවා සිද්ධි විතරයි අපි මූල්‍ය ගිණුම් කරන්නට පාවිච්චි කරන්නේ. ඒ නිසා දෙවන පියවරේදී අපි ගන්නවා මොකද්ද? මැනීමට ලක් කරන්න. ගනුදෙනුවා සිද්ධි මනින්න. මැනලා මුදලින් අගය කළ හැකිව ගන්න. එතන පළවෙනි පියවරේදී අපිට හඳුනා ගන්නෝ ව්‍යාපාරයට අදාළ ඒවා මොනවද කියලා. ඊට පස්සේ හඳුනාගත්තේ වගේ මුදලින් අගය කරන්න පුළුවන් ඒවා අරගෙන මුදලින් අගය කරන්න බැරි ඒවා ටික ඉවත් කරලා දාන්න. ඒවා ව්‍යාපාරයට අදාළයි. අදාළ වුණාට ඒවා මුදලින් අගය කරන්න බෑ. අන්න දෙවෙනි පියවරේදී ඉවත් කරගන්නවා. ඕනේ ඒවා ටික විතරක් ගන්නවා. මුදලින් අගය කරන්න පුළුවන්, මනින්න පුළුවන් ඒවා ටික. මුදලින් මැනිය හැකි ඒවා. මුදලින් මැනිය නොහැකි ඒවා ටික ඉවත් කරනවා. අන්න දෙවෙනි පියවරටත් අත තිබ්බා. මුදලින් මැනිය හැකි ඒවා ටික ගත්තා. හරිද? ඊට පස්සේ මෙන්න මේ හඳුනා ගැනීමට ලක් වුණ මුදලින් මැනිය තොරතුරු ටික තුන්වෙනි පියවර විදියට මම ගන්නවා මොකද්ද? රැස් කිරීම. අපි කියනවා දත්ත රැස් කිරීම කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළයි කියලා හඳුනාගත්ත ව්‍යාපාරයේ විසින් මනින ලද ගනුදෙනුවා සිද්ධි අපි මොකද්ද රැස් කර ගැනීම කරන්න ඕන. ව්‍යාපාරයට අදාළයි කියලා හඳුනාගත්ත ව්‍යාපාරයේ විසින් මනින ලද ගනුදෙනු ටික අපි රැස් කර ගන්න ඕනේ. මේ තමා ව්‍යාපාරයට අදාළ ගනුදෙනුවා සිද්ධි කියලා අපි එකතු කරගන්න. අපි එකට කියනවා මොකද්ද? රැස් කිරීම කියලා. රැස් කිරීම. හඳුනා ගන්නා ලද ව්‍යාපාරයෙන් විසින් මනින ලද මිනුම් කරන ලද ව්‍යාපාරයට අදාළ ගනුදෙනු අපි රැස් කර ගැනීම කරන්න ඕන. අපි කියනවා රැස් කිරීම කියලා. හරිද? රැස් කිරීම. දැන් මම නෝට් එකේ දීලා තියෙන්නේ පළවෙනි පියවර විදියට කොහොමද හොඳට බලන්න. හඳුනා ගැනීම, මැනීම, වරහන් ඇතුලේ දත්ත රැස් කිරීම. ඒ කියන්නේ මේ තුනෙන්ම වෙන්නේ එකම දේ. අපේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනුවක්ද? ඒක මුදලින් අගය කරන්න පුළුවන්ද? එහෙනම් අපි එකතු කරගන්නවා. එහෙමනේ. හඳුනා ගන්න අපේ ව්‍යාපාරයට අදාළද? හඳුනා ගන්නකොට බලනවා මුදලින් මනින්න පුළුවන්ද? ඔව් නම් රැස් කරගන්නවා. ඒ ගනුදෙනු ටික කොලයක ලියලා හරි එකතු කර. ගනුදෙනු නැති වුණොත් එහෙම, සිද්ධි නැති වුණොත්
එනිසා එකතු කරගන්නවා. එනිසා තමයි මම නිබන්ධනයට දාලා දුන්නේ මොකද්ද? දත්ත හඳුනා ගැනීම නැත්නම් හඳුනා ගැනීම හා මැනීම වරාන්න තුල දත්ත රැස් කිරීම කියලා කිව්වේ ඒකයි. හඳුනා ගන්න ව්‍යාපාරයට අදාළද මනින්න ඔව් මුදලින් මැනිය හැකි නම් රැස් කරලා ගන්න. හරිද? එන්න නිබන්ධනයේට පළවෙනි පියවර හඳුනා ගැනීම මැනීම දත්ත රැස් කිරීම. ඔන්න තියෙනවා. උඩින් තියෙනවා අපේ අර කතාව ගිණුම් කරන ක්‍රියාවලිය. අපි මුලින්ම ගිණුම් කරන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා නෝට් එකක් දාගෙන පළවෙනි පියවර ඉගෙන ගමු. ඒකේ නෝට් එක දාගමු. ලියන්න ගිණුම් කරන ක්‍රියාවලිය යටතේ මූල්‍ය ගිණුම්කරණයේදී මූල්‍ය ගිණුම්කරණයේදී මූල්‍ය ගිණුම්කරණයේදී යෙදවුම් ලෙස භාවිතා වන මූල්‍ය ගිණුම්කරණයේදී යෙදවුම් ලෙස භාවිතා වන යෙදවුම් ලෙස භාවිතා වන මූල්‍ය ගිණුම්කරණයේදී යෙදවුම් ලෙස භාවිතා වන ගනුදෙනු හා සිද්ධීන් මූල්‍ය ගිණුම්කරණයේදී යෙදවුම් ලෙස භාවිතා වන ගනුදෙනු හා සිද්ධීන් යෙදවුම් ලෙස භාවිතා වන ගනුදෙනු හා සිද්ධීන් නිමැවුම් බවට පත් කිරීම දක්වා නිමැවුම් බවට පත් කිරීම දක්වා නිමැවුම් බවට පත් කිරීම දක්වා සිදු කරන සමස්ත ක්‍රියාදාමය නිමැවුම් බවට පත් කිරීම දක්වා සිදු කරන සමස්ත ක්‍රියාදාමය සිදු කරන සමස්ත නිමැවුම් බවට පත් කිරීම දක්වා සිදු කරන සමස්ත ක්‍රියාදාමය සිදු කරන සමස්ත ක්‍රියාදාමය ගිණුම් කරන ක්‍රියාවලිය ලෙස හඳුන්වනු ලබයි. සිදු කරන සමස්ත ක්‍රියාදාමය ගිණුම් කරන ක්‍රියාවලිය ලෙස හඳුන්වනු ලබයි. ගිණුම් කරන ක්‍රියාවලිය ලෙස හඳුන්වනු ලබයි. හරිද? රයිට්. ගන්න ඕකේ පළවෙනි පියවර මම පැහැදිලි කරපු එක හඳුනා ගැනීම හා මැනීම. වරහන් ඇතුලේ දත්ත රැස් කිරීම කියලා කිව්වා. බලන්න ඒකේ තියෙන කොහොමද? ව්‍යාපාරික සිදුවන ගිණුම් කරන යෙදවුම් ලෙස සැලකිය හැකි ගනුදෙනුවා සිද්ධීන් හඳුනා ගැනීම හා ඒවායේ වටිනාකම මුදලින් මැනීම ගිණුම්කරණය සඳහා මුලින්ම කළ යුතු කාර්යයි. කියන්නේ ව්‍යාපාරයට අදාළද කියලා හඳුනා ගන්නලු එහෙමනම් ඒවා මුදලින් අගය කරන්නලු. ලියන්න ඒකට පහලින් ඉහත පරිදි
හඳුනා ගැනීම හා මැනීම සිදු කළ ගනුදෙනු හා සිද්ධීන් ඉහත පරිදි හඳුනා ගැනීම හා මැනීම සිදු කළ ඉහත පරිදි හඳුනා ගැනීම හා මැනීම සිදු කළ ඉහත පරිදි හඳුනා ගැනීම හා මැනීම සිදු කළ ගනුදෙනු හා සිද්ධීන්ගේ නැත්නම් ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ කියලා ලියනවා. ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ මූලාශ්‍ර ලේඛනයන් එකතු කර තබා ගත යුතු අතර එකතු කර තබා ගත යුතු අතර එය දත්ත රැස්කිරීම ලෙස හඳුන්වනු ලබයි. එය දත්ත රැස්කිරීම ලෙස හඳුන්වනු ලබයි. එය දත්ත රැස්කිරීම ලෙස හඳුන්වනු ලබයි. right. එන්න ඊට පස්සේ සටහන් කිරීම. හොඳට අහගෙන ඉන්න. ඔය සටහන් කිරීම කියලා කියන්නේ ඔය ව්‍යාපාරයට අදාළයි කියලා හඳුනාගත්ත මුදලින් අගය කරන්න පුළුවන් ඒවා මං කියන්නේ රැස් කරගන්න කියලා. ඒ රැස් කරගෙන ඒව පිළිවෙලකට අපි සටහන් කරගන්නවා. අපි ඒවා සටහන් කරන්න ගිණුම් කරණේ හදනවා මූලික සටහන් පොත් කියලා පොත් જાතියක්. මූලික සටහන් පොත් කියලා. අන්න ඒ මූලික සටහන් පොත්වල අපි මෙන්න මේ හඳුනාගෙන රැස් කරගත්ත ගනුදෙනුවා සිදුවන පිළිවෙලට අපි සටහන් කරනවා. නැත්නම් ලියලා තියෙනවා. ඒකට තමයි අපි මේ කියන්නේ මොකද්ද දෙවන පියවර නිබන්ධනයේ විදියට දෙවන පියවර නැත්නම් මගේ විදියට නම් හතර එන්නේ සටහන් කිරීම. ලියන්න ඔය සටහන් කිරීම යටතේ ඔන්න කලින් නෝට් එක මිස් වුණා ඉන්නවා නම් පන්ති ඉවරනාට පස්සේ WhatsApp message එකක් දාලා group එකේ ළමයිගෙන් ඉල්ලා ගන්න. මට මුල කොටස මතක නැහැ කිව්වේ ඒකයි. right. ලියන්න සටහන් කිරීම යටතේ ඉහත පරිදි රැස් කරගන්නා ලද මූලාශ්‍ර ලේඛනයන් නැත්නම් ඉහත පරිදි ගනුදෙනුවා සිද්ධීන් වලට අදාළව 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 රැස් කරගන්නා ලද මූලාශ්‍ර ලේඛනයන් රැස් කරගන්නා ලද මූලාශ්‍ර ලේඛනයන්
ඒවා සිදු වූ අනුපිළිවෙලට ඒවා සිදු වූ අනුපිළිවෙලට ඒවා සිදු වූ අනුපිළිවෙලට මූලික සටහන් පොත්වල මූලික සටහන් පොත්වල වාර්තා කිරීම මූලික සටහන් පොත්වල වාර්තා කිරීම මෙම පියවර යටතේදී සිදු කරයි. මෙම පියවර යටතේදී සිදු කරයි. right. දැන් අපි ඉගෙන ගත්ත පියවර නිබන්ධනයේ විදියට දෙකක් මගේ පැහැදිලි කිරීම අනුව හතරක්. මොකද මම මේ තුනක් විදියට පියවර කෑලි වලට කඩලා පැහැදිලි කළාට පළවෙනි පියවර නිබන්ධනයේ පළවෙනි පියවර මම කොටස් තුනකට කඩලා කිව්වේ. ඒක තේරුම් කරලා දෙන්න ලේසි වෙන්න. මේ හතර සටහන් කිරීම අපි ඒක තමයි දැන් ඉගෙන ගත්තේ. අපි කිව්වා මූලාශ්‍ර ලේඛන ටික රැස් කරගත්ත මූලාශ්‍ර ලේඛන ටික සිදු වුණු පිළිවෙලට අපි මූලික පොත්වල ලියනවා. හරිද? ඊට පස්සේ පස්වෙනි එක එනවා මගේ විදියට ඒ තමයි වර්ග කිරීම. වර්ග කිරීම කියලා කියන්නේ අපි හදනවා හතරවෙනි එකේ සටහන් කරන්න හදනවා කියවනේ මොනවද මූලික පොත් කියලා જાතියක්. ඒ මූලික පොත්වල ලිව්ව නැත්නම් මූලික පොත්වල වාර්තා කරපු එහෙම නැත්නම් මූලික පොත්වල සටහන් කරපු ගනුදෙනුවා සිද්ධි ටික මූලික පොත්වල සටහන් කරනවා කියවනේ ගනුදෙනුවා සිද්ධි දැන් ඒ සටහන් කරන සිද්ධි ටික අපි වර්ග කරනවා ලෙජර් ගිණුම් කියලා જાතියකට. දැන් මේ සමස්ත මූල්‍ය ගිණුම් කරන දේවල් මේ උගන්වන්නේ. හඳුනා ගැනීම හොඳේ බය වෙන්න එපා. අපි මේවා එකින් එක හිමින් සිරුවේ ඉගෙන ගන්නවා. දෙවෙනි පාඩමට ආවට පස්සේ මම ඔයාලට උගන්වනවා ගනුදෙනු කියන්නේ මොනවද කියලා ආයේ. සිද්ධි කියන්නේ මොනවද උදාහරණත් එක්ක ඒ පාඩමේම කතා කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි පාඩමට ආවට පස්සේ අර ලෙජර් ගිණුම් වලට වර්ග කරනවා කියන දැන් ඔය කියන එක වර්ග කිරීම උගන්වනවා. හරිද? එහෙම එකින් එක යන්නේ බය වෙන්න දෙයක් නැහැ හොඳද? දැන් හොඳට මේක අහගෙන ඉන්න. මේ යම් දෙයක් ඔලුවට දෙන්නේ මේ වෙන්නේ මොනවද කියලා මේකේ. දැන් මූලික පොත්වල සටහන් කරපු ගනුදෙනුවා සිද්ධි ටික අපි මොකද කරන්නේ මගේ දරුවනේ වර්ග කිරීමට ලක් කරනවා. වර්ග කරනවා. වර්ග කරන්නේ ලෙජරේ කියන එකේ. ඒකේ තියෙනවා වත්කම් කියලා જાතියක් වෙන වර්ගයක්. වගකීම් කියලා වර්ගයක් තියෙනවා. හිමිකම් කියලා වර්ගයක් තියෙනවා. ආදායම් කියලා වර්ගයක් තියෙනවා. වියදම් කියලා වර්ගයක් තියෙනවා. ඒ ලෙජරේ වර්ග පහක බඩු තියෙනවා. දැන් කඩේකට ගියපම බඩු එක බඩු තියෙනවනේ කඩේ. එක වර්ගවල බඩු තියෙනවනේ. ඒ වගේම ලෙජරේ කියන එකේ එක වර්ගවල ඒවා තියෙනවා. හැබැයි වර්ග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම්. දැන් මම මුකුත් කරන්න ඕනේ දෙවන පාඩමේදී මම ඔක්කොම උගන්වනවා. අන්නේ පහට මොකද කරන්න අපි වර්ග කිරීමකට ලක් කරනවා. මේ මූලික සටහන් පොත්වල වාර්තා කරපු ගනුදෙනුවා සිද්ධි වත්කම් වලට අදාළ ඒවා මෙන්න වගකීම් වලට අදාළ ඒවා මෙන්න හිමිකම් වලට අදාළ ඒවා මෙන්න ආදායම් වලට අදාළ ඒවා මෙන්න කොල්ල වියදම් වලට අදාළ ඒවා මෙන්න කියලා අපි මොකද කරන්නේ වර්ග කිරීමකට ලක් කරනවා. ඒක තමයි මේ වර්ග කිරීම කියලා අදහස් කරන්නේ. මගේ පස්වෙනි පියවර නිබන්ධනයේ විදියට තුන්වෙනි පියවර. එන්න බලන්න කියවන්න. ගනුදෙනුවා සිද්ධීන් නිසා විවිධ වත්කම් වගකීම් ආදායම් වියදම් ආදී බිහි වේ. අන්න ඒ වගේ ඒවා බිහි වෙනවලු. තොරතුරු සැපීමේ කාර්ය සඳහා ගනුදෙනුව වටිනාකම වර්ග කරගත යුතුය. ඒ කියන්නේ අර නිමැවුම හදන්න නම් වර්ග කරගන්න ඕනලු. ගනුදෙනු ලෙජරේට පිටපත් කිරීමේදී සිදුවන්නේ මෙම වර්ග කිරීම. මේ මූලික පොත්වල සටහන් කරන ගනුදෙනු අය ලෙජරේ කියලා එකකට දාගන්නවලු. පිටපත් කරනවා කියන්නේ ලෙජරේ කියන එකෙන් ලියනවලු. ඒ ලියනකොට වෙන්නේ මොකද්ද? වත්කම් වගකීම් ගග වර්ගවන එකලු. මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන විටදී අර්ථවත් වර්ග කිරීමක් කළ යුතුද? ඒ කියන්නේ අර මූල්‍ය ප්‍රකාශන කියන්නේ නිමැවුමනේ. නිමැවුම කියන මූල්‍ය ප්‍රකාශන හදන්න නම් නැත්නම් නිමැවුම හදන්න නම් හරි ලස්සනට වර්ග වෙලා තියෙනවා. දැන් උදාහරණ ගමේ තියෙන සිල්ලර බඩු කඩේකට යන්න
පත්තිලව්වේ හැම මේ පැත්තෙන් සැම්පු පැකට් දැන්න සැම්පු පැකට් නැහැ නේ. ජෙල් පැකට් එල්ලලා ටිපි ටිප් එල්ලලා මුරුක්කු පැකට් එල්ලලා සබංගුඩු පැකටුත් එල්ලලා ඒ ගොඩේම ලාෝජී තේකුඩු පැකටුත් එල්ලලා ඒ ගොඩේම නැද්ද? සබන් ගැට ගොඩේ සන්ලයිට් එකයි ඇඟේ ගාන එකයි රෙදි සෝදන එකයි විම් කැටයි ඔක්කොම මේකේ එතන තීනි ටිකයි ඔක්කොම එක ගොඩේ. හොයන්න අමාරුයි. කඩේ මුදලල් නම් හොයනවා. එයා දන්නවනේ තියෙන තැන අපි දන්නේ නැහැ. එක ගොඩේ ඔක්කොම. හැබැයි ෆුඩ් සිටි එකට ගිහපුවම බලන්නකො සුපර් මාකට් එකකට. හරි පිළිවෙලට බෝඩ් ගාලා තියෙනවා එළවලු ටික මෙතන. ටින්කල ආහාර මෙතන. නැද්ද? සබන් වර්ග මෙතන. ඒ හැම එකම ලස්සනට වර්ග කරලා රාක්කවල තියලා තියෙනවා. එතකොට අර්ථවත් වර්ග කිරීම පැහැදිලි සුපැහැදිලි ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් හොඳ වර්ග කිරීමක් කළොත් තමයි එතන හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒකයි ගමේ තියෙන නගරයක තියෙන උනත් සිල්ලර බඩු කඩේකට වඩා සුපර් මාකට් එකකට අලවියක් වැඩි වෙන්න හේතුව තමයි අංක 1 ක්‍රමවත් පිළිවෙලකට පැවතීම. ක්‍රමවත්ව පිළිවෙලකට ඒ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඒ නිසා වැඩි ලාභ ලබන්න පුළුවන් වෙලා තියෙනවා. මට කියන්න ඕනේ හොඳ නිමැවුමක් ගන්න නම් අපිට වර්ග කිරීම හොඳට කරගන්න වෙනවාමයි. ඒ අනුව උපයෝගී පොත්වල සටහන් කළ ගනුදෙනු වල වටිනාකම්. පොතේ උපයෝගී පොත් කියලා කියන්නේ අර සටහන් කරනවා කිව්වේ මූලික පොත් කියලා જાතියක. ඒ මූලික පොත් වලට කියන්නේ මේ උපයෝගී පොත් කියලා. ගනුදෙනු වල වටිනාකම් අවශ්‍ය පරිදි වර්ග වලට බෙදා ගැනීම වර්ග කිරීම නම් වේ කියලා ඔන්න කියනවා. හරිද? right. ඊළඟ පියවර එනවා අපි හතරවෙනි එක සාරාංශ කිරීම. සාරාංශ කිරීම. ඒකත් කතා කරලා මම පන්තිය නතර කරනවා. මොකද ගොඩක් වෙලා කරන්න අමාරුයි. මට අපහසුයි ඒ නිසා. හරිද? ඉතින් මතක තියාගන්න අපි අද නැත්නම් හෙට වගේ වෙනකොට මම ඕගොල්ලන්ට WhatsApp message එකක් දානවා. කවද්ද පන්තියේ තියෙන්නේ? කීයටද පන්තියේ තියෙන්නේ? ඔයාලා මේ අනුරාධපුර අය කවද්ද කීයටද එන්න ඕනේ? කුරුණෑගල අය කවදා කීයටද? වාරිපොළ අය කවදා කීයටද කියලා මම message එකක් දෙනවා. හැම WhatsApp group එකකටම අවදානින් ඉන්න. හෙට අවස් වෙනකොට message එක එනවා. හෙට අවස් වෙනකොට අනිවාර්යෙන් වෙනවා. එතකොට ඒ ආයතනයේ ඒ දවසට සම්බන්ධ වෙන්න. WhatsApp message එක බලලා සමහරට යම් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා මහන්න. WhatsApp message එකක් දානට වඩා කෝල් එකක් දීලා මහන්න සර් මම හවල් පන්තියට එන්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ වගේම අලුතින් යාළුවෝ ඉන්න ඕන සම්බන්ධ වෙන්න. සම්බන්ධ නොවන කොමර්ස් කරන යාළුවෝ ඉන්න ඕන කතා කරන්න ඇවිල්ලා බලන්න කියන පළවෙනි දවස අපි හොඳද නරකද කියලා ඇවිල්ලා වාඩි වෙලාම බලන්න කියන්නේ. හරිද? රයිට් මම එනවා ඊළඟ පියවර 4 වෙනි එක නිබන්ධනයේ විදිහට 4 සාරාංශ කිරීම. මේ සාරාංශ කිරීම කියලා කියන්නේ ඔය වත්කම් වගකීම් හිමිකම්ක වර්ග කරන්නේ. ඒ වර්ග කරන ලද ලෙජරේ තියෙන දේවල් භාවිතා කරලා නැත්නම් ලෙජරේ තියෙන වර්ග කරලාද ගිනුම් කියන දේවල් භාවිතා කරලා පිටසට ඉගෙන ගන්නවා. අපි සාරාංශ කිරීමක් කරනවා. ශේෂ ලේඛනය කියලා ශේෂ පිරික්සුමක් හදනවා. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන හදනවා. ඒ කියන්නේ නිමැවුම හදනවා කියන එකට තමයි අපි කියන්නේ සාරාංශ කිරීම කියලා. සරලව කිව්වොත් නිමැවුම කියන එක හදනවා. ශේෂ පිරික්සුම ඇතුළුව ආදායම් ප්‍රකාශන, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන, මුදල් ප්‍රවාහ ප්‍රකාශන වගේ මූල්‍ය ප්‍රකාශන ටික හදනවට අපි කියනවා මොකද්ද සාරාංශ කිරීම කියලා. ඒ සාරාංශ කිරීම කියලා කියන්නේ එතකොට අපි මේ නිමැවුම තමයි හදන්නේ. ඒ නිමැවුම තමයි හදන්නේ. ලියන්න සාරාංශ කිරීම යටතේ ලියන්න සාරාංශ කිරීම යටතේ සාරාංශ කිරීම යටතේ ලියන්න ලෙජරය තුල වර්ග කරගන්නා ලද ගනුදෙනුවා සිද්ධීන් ලෙජරය තුල වර්ග කරගන්නා ලද ලෙජරය තුල වර්ග කරගන්නා ලද ගනුදෙනුවා සිද්ධීන් වලට ගනුදෙනුවා සිද්ධීන් වලට අදාළ ගනුදෙනුවා සිද්ධීන් වලට අදාළ ලෙජරේ තුල වර්ග කරගන්නා ලද
ගනුදෙනුවා සිද්ධීන් වලට අදාළ ගනුදෙනුවා සිද්ධීන් වලට අදාළ ගිණුම් වල වටිනාකම් ගිණුම් වල වටිනාකම් ගිණුම් වල වටිනාකම් ඇතුළත් කරමින් ගිණුම් වල වටිනාකම් ඇතුළත් කරමින් ගිණුම් වල වටිනාකම් ඇතුළත් කරමින් ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීම ගිණුම් වල වටිනාකම් ඇතුළත් කරමින් ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීම ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීම කමා ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීම කමා ආදායම් ප්‍රකාශනයක් ආදායම් ප්‍රකාශනය සහ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 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 ඒ අනාදී මූල්‍ය ප්‍රකාශනයන් ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඒ අනාදී මූල්‍ය ප්‍රකාශනයන් යනාදී මූල්‍ය ප්‍රකාශනය ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය යනාදී මූල්‍ය ප්‍රකාශනය යනාදී මූල්‍ය ප්‍රකාශනය යනාදී මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කිරීම සාරාංශ කිරීම ලෙස හඳුන්වයි පිළියෙල කිරීම සාරාංශ කිරීම ලෙස හඳුන්වයි සාරාංශ කිරීම ලෙස හඳුන්වයි right එතකොට අපි ලබන සතියේ ඉඳන් භෞතික පන්තිය තුලදී හමු වෙනවා මම හෙට හවස් වෙනකොට ඕගොල්ලන්ට WhatsApp message එකක් දානවා group වලට ඒක අනිවාර්යයෙන්ම බලන්න කවදා කීයටද ඔයා සහභාගී වන ඔයාට ළඟම ආයතනයට ඔයා ඉන්න ඕනේ කීයටද කවද්ද කියලා. එතට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. එතට ලියාපදිංචි අංක ලබා දෙන්න වෙනවා. පන්ති වලට ගන්න පුළුවන් 50%ක ප්‍රමාණයක් පමණක් නිසා දරුවන්ගේ. ඒ නිසා ඒ පිළිබඳ මතක තබාගෙනම ඉන්න. පළවෙනි දවසේ ඉන්න බැරි වෙලා දෙවෙනි දවසේ එනකොට ඔයාට ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හරිද? right. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. අසනීප තත්ත්වය අමාරු නිසා තමයි පන්තිය කලින් නතර කරන්නේ. නැත්නම් තව විභාගයක් විතර කරගන්න ඕනේ. හරි. එහෙනම් මේකට අදාළ රෙකෝඩින් එකත් හෙට හවස වෙනකොට ලබා ගන්න. ගිය බ්‍රහස්පතින්දා රෙකෝඩින් එක නම් අද දෙන්න පුළුවන් බලන්න. ඒකත් බලන්න. හරිද? right. එහෙනම් හැමෝටම ආයුබෝවන්. උසරණයි. ජය වේවා.